ආයුබෝවන් මම රුවනි මදුහන්සේ මම නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. මම අද ප්‍රෝ ස්ටඩීස් සරහා ඔයාලා එක්ක එකතු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ගැන සබ්ජෙක්ට් එකේ එක මාතෘකාවක් ගැන සාකච්ඡා කරන්න. අපි මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ පේපර් එකේ සැලැස්ම ගැන අවධානය යොමු කරමු. එහිදී අපිට ප්‍රශ්න 9ක් ලැබුණා පේපර් එකේ. ඒකෙන් ප්‍රශ්න 6කට අපි අනිවාර්යයෙන්ම උත්තර සපයන්න ඕනේ. අපිට මේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ප්‍රශ්න 6න් ඉතුරු ප්‍රශ්න 5 අපිට ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න අතරින් තෝරගන්න පුළුවන්. ඒ අනුව ඔක්කොම ප්‍රශ්න 6ක් කරද්දී අපිට ප්‍රශ්න 3ක් අතාරින්න පුළුවන්. මෙහිදී පළවෙනි ප්‍රශ්නෙට ලැබෙන ලකුණු සංඛ්‍යාව වැඩි. ඒකට ලකුණු 20ක් හම්බ වෙනවා. ඉතුරු ප්‍රශ්න වලට ලකුණු 16 බැගින් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට අපි පේපර් එකට පිළිතුරු ලියද්දී අපිට හරියටම කියන්න බෑ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද එන්නේ කියලා. මොකද හැම වර්ෂයකම එකම දේ නෙමෙයි පළවෙනි ප්‍රශ්නට අහලා තියෙන එක දේවල් ගැන අහලා තියෙනවා. ඒ හින්දා අපිට හරියටම කියන්න බෑ ඒක ගැන. සබ්ජෙක්ට් එක ගැන කතා කරලා සබ්ජෙක්ට් එක ගොඩක්ම ලේසි නැහැ. ඒ වුණාට 아무තු දෙයක් නැහැ. ඒකේ තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වාදය, නීතිය ආධිපත්‍ය, බලතල බෙදීමේ න්‍යාය, විධායක ජනාධිපති අධිකරණ ස්වාධීනතාවය ඔය වගේ දේවල් කීපයක් තියෙනවා. ඒව ගැන හරියට අපි නෝට් එකක් හදාගෙන හෝ හරි නෝට් එකක් හොයාගෙන ඒක ගැන බලා ගන්නවා නම් ඒකේ අදහස ඔලුවට දා ගන්නවා නම් අපිට උත්තරේ පරිපූර්ණ උත්තරයක් ලියන්න අමාරු නැහැ. අපිට තව වාසියක් මෙහි තියෙනවා. ගොඩක් වෙලාවට කේසස් අඩුයි. මොකද අනිත් සබ්ජෙක්ට් වල ගොඩක් කේසස් තියෙනවා අපිට කටපාඩම් කරන් ලියන්න. මේකෙදි ගොඩක් වෙලාවට කේසස් ගොඩක් හම්බ වෙන්නේ මූලික අයිතිවාසිකම් කොටසෙදි විතරයි. අනිත් කොටස් වලදී සාමාන්‍යයෙන් 2ක් 3ක් ඒ වගේ තමයි හම්බ වෙන්නේ. නමුත් වැදගත්ම දේ තමයි කේසස් නැති වුණාට අපි ප්‍රශ්නයකට උත්තර ලියද්දී මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය නිසා ඒකේ විවේචනාත්මක පැත්ත හෝ සාධාරණීකරණය කිරීම අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති උපුටාගෙන සනාථ කරන්න ඕන. එතකොට තමයි අපිට පරිපූර්ණ උත්තරයක් සහ වැඩි ලකුණු ගන්නකට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි උපුටලා අරගෙන නැත්තම් අදාළ අවස්ථාව සම්බන්ධව ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒ ආකාරයට තමයි අපි පේපර් එකට පිළිතුරු ලිවීමේදී ලියන්න ඕන. හරි. ඒ අනුව මම අද කතා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ එන නීතිය ආධිපත්‍ය කියන සංකල්පය ගැන. මෙම නීතිය ආධිපත්‍ය කියන සංකල්පයෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ 2019 ඔක්තෝබර් පේපර් එකේ. ඒ කියන්නේ මේක ඊට අමතරව මේක අනිත් අවුරුදු වෙලත් අනිවාර්යයෙන්ම වගේ අහලා තියෙන ප්‍රශ්නයක්. ඒ හින්දා අපි ඒක ගැන මුලින්ම අවධානය යොමු කරමු. ඒ අනුව නීතියේ ආධිපත්‍ය කියන එක සරලවම ගත්තොත් ඒකේ තේරුම තමයි නීතියට අනුව පාලනය වීම. ඒ කියන්නේ කිසියම් රටක පාලකයා සහ පාලිතයා කියන දෙකොට්ටාසෙම නීතිය ඉදිරියේ සමානයි කියලා මෙම සංකල්පය ඔස්සේ සැලකනවා. මොකද රටක සෑම දෙයකටම වැඩි ඉහළින් තියෙන නීතිය කියලා තමයි මෙහිදී කියන්නේ. මේක ඇත්තටම ගොඩක් ඉපැරණි සංකල්පයක්. ඒකට සාක්ෂි තමයි මේ පිළිබඳව ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා විසින් අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා මේ නීති ආධිපත්‍ය කියන සංකල්පය ගැන. එතුමා කියලා තියෙන්නේ පාලකයා කෙතරම් දාර්ශනික වුවත් එක් පුද්ගලයෙක්ගේ ආධිපත්‍යයට වැඩිය නීති ආධිපත්‍ය බෙහෙවින්ම යෝග්‍ය වෙනවා කියලා රටක පාලනය සඳහා. ඒ අනුව අපිට මේකෙන් ඔප්පු වෙනවා හොඳාකාරවම ග්‍රීක යුගය තුලත් නීති ආධිපත්‍ය කියන සංකල්පය ඉහළින්ම පිළිගෙන තියෙන බවට. ඒ අනුව මේක ඇත්තටම ග්‍රීක යුගයේ ඉඳලා පැවතගෙන එන ඉතාමත් ඉපැරණි සංකල්පයක්. අදටත් ලෝකයේ බොහෝ රටවල් විසින් පිළිගන්නා සහ භාවිතා කරන ලද සංකල්පයක් කියලා මෙම සංකල්පය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළ හඳුන්වන්න පුළුවන්. නීති ආධිපත්‍ය පිළිබඳ නූතන මතය ගොඩනැගිලා තියෙන බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ ආශ්‍රයෙන්. ඒ අනුව 17 වන සියවසේ ආරම්භයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය තුළ අධිකාරී බලය ක්‍රියාවට නැංවීම සඳහා බ්‍රිතාන්‍ය කිරීටය සහ පාර්ලිමේන්තුව අතර බලාරගලයක් ඇති වුණා. මෙම බලාරගලයේදී රජු විසින් අත්නෝමතිකව සහ හිතුවක්කාරී ලෙස පාලන කටයුතු ගෙන යාම සහ බලයේදීම වැළැක්වීම සඳහා ඒ කාලේ බ්‍රිතාන්‍යයේ දේශපාලන චින්තකයන් සහ නීතිවේදීන් විසින් මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පය ඉදිරිපත් කළා. ඒ අනුව ඔවුන් විසින් මෙලෙස රජුගේ අත්නෝමතික ක්‍රියාකලාපය නැවැත්වීම සඳහා ඉදිරිපත් කළ නීති ආධිපත්‍ය කියන සංකල්පය ප්‍රධාන වශයෙන්
කොටස් 3කින් සමන්විත වුණා. ඒ අනුව එම සංකල්පනයට අනුව රටේ පිළිගත් පොදු නීතියට අනුව පාලකයා රට පාලනය කළ යුතු බවත්, නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන වන බවත්, නීතියට ඉහළින් කිසිවෙකු සිටිය නොහැකි බවත් ප්‍රධාන වශයෙන්ම අවධාරණය කළා. නීතිය ආධිපත්‍ය කියන සංකල්පය ගැන ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්ට අමතරව තවත් නීතිවේදීන් රාශියක් ඒ පිළිබඳ මත ඉදිරිපත් කළ තියෙනවා. ඒ අතර මහාචාර්ය ගිබ්හාර්ඩ්, ජෙනින්ග්ස්, හුඩ් පිලිප්ස්, බ්‍රැක්ටන් ස්වාමීවරයා, එඩ්වර්ඩ් කෝක් ඒ වගේ අය හඳුන්වන්න පුළුවන්. ඒ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ආශ්‍රයෙන් 17 වෙනි සියවසේදී ආරම්භ වූ නීති ආධිපත්‍ය කියන සංකල්පයේ නූතන මතය වර්ධනය කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ජාතික ඒ.වී. ඩයිසි නම් නීතිවේදියාට. එතුමා විසින් 1885 දී ඉදිරිපත් කරන The Law of the Constitution කියන ග්‍රන්ථය තුලින් මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පයේ වර්ධනය වෙච්ච පැත්ත ඉදිරිපත් කරා. එසේම එම ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා බ්‍රිතාන්‍ය වැසියන්ට මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පය හරහා හොඳින් නිදහස් භුක්ති විඳීමට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සැලසුණා. එසේම මෙලෙස ඩයිස් විසින් ඉදිරිපත් කරන ලද නීති ආධිපත්‍ය කියන සංකල්පයේ ප්‍රධාන මූලධර්ම තුනකින් සමන්විතයි. ඒ අනුව එම මූලධර්ම තුන ඔස්සේ ඔහු විසින් මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පය වර්ධනය කරලා තිබ්බා. ඒකෙන් පළවෙනි එක තමයි රාජ්‍ය පාලනයේදී සාමාන්‍ය නීති උත්තරීතර විය යුතුයි කියන එක. එනම් කිසියම් රටක යම්කිසි වරදක් කරන ලද පුද්ගලයෙක්ට අදාළ දඬුවම ලබා දිය යුත්තේ රටේ සාමාන්‍ය නීතියට අනුව වන අතර ඒ සාමාන්‍ය අධිකාරියක් මගින් පමණක් සිදු කරන්න ඕන. එසේම දඬුවම් කළ යුත්තේ නීතිය මගින් අදාළ වරදට නියම කරලා තියෙන දඬුවම් ප්‍රමාණය පමණයි. රටේ පාලකයාට අත්නෝමතික ආකාරයට එම දඬුවම වෙනස් කිරීමට මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පය ඔස්සේ හැකියාවක් නැහැ. එසේම රටේ පුරවැසියන්ට නීතිය මගින් තහනම් නොකරන ලද ඕනෑම ක්‍රියාවක් කිරීමේ නිදහස අනිවාර්යයෙන්ම මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පය ඔස්සේ හිමිවන බව ඩයිස් විසින් දක්වලා තිබ්බා. නමුත් ඩයිසිගේ මෙම මතයට යම්කිසි විවේචනයක් තියෙනවා. මන්දයක් ඇතැම් රටවල් වල සාමාන්‍ය නීතිය අත්නෝමතික වූ විට එහි උත්තරීතර බව රැකගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ඩයිසි මෙම ඩයිසි විසින් මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පයේ පළවෙනි මූලධර්මයේ ලෙස ඉදිරිපත් කර රාජ්‍ය පාලනයේදී සාමාන්‍ය නීතිය උත්තරීතර විය යුතුයි යන්නේ යටතේ ඉදිරිපත් කළ තිබුණේ නැහැ. එනම් ඊට උදාහරණ ලෙස දකුණු අප්‍රිකාවේ වර්ගභේදවාදී නීතිය, ජර්මනියේ නාසි නීතිය යන නීති හඳුන්වන්න පුළුවන්. මේවා එම රටවල සාමාන්‍ය නීති ලෙස පැවතියත් රටේ පුරවැසියන්ට ඒවා ගොඩක් පීඩාකාරී වුණා. නමුත් මෙම මූලධර්මයේ ඔස්සේ ඩයිස් විසින් ඉදිරිපත් කර තිබුණේ මෙලෙස අත්නෝමතික සාමාන්‍ය නීතින් යටතේ ජනතාව සතු නීති ආධිපත්‍ය කියන බලය උත්තරීතර බව රැකගන්නේ කෙසේද කියලා දක්වලා තිබුණේ නැහැ. ඒ අනුව ඩයිසි විසින් මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පය ඔස්සේ හඳුන්වා දුන් දෙවෙනි මූලධර්මය තමයි නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි කියන සැලකීම. ඒ අනුව නීතිය ඉදිරියේ කිසිම පුද්ගලයෙකුට විශේෂ වරප්‍රසාදයක් මෙම මූලධර්මය ඔස්සේ හිමි නොවන බව අදහස් වෙනවා. නමුත් මීටත් යම්කිසි විවේචනයක් තියෙනවා. රටවල් වල ජනාධිපතිවරුන්ට සහ තානාධිපතිවරුන්ට හිමිවල තිබෙන විනිර්මුක්තිය මෙම මූලධර්මයට පටහැනිව යනවා. එසේම ඩයිස් විසින් ඉදිරිපත් කරන තුන්වෙනි මූලධර්මය තමයි පුරවැසියන්ට මෙම අයිතිවාසිකම් හිමි වෙලා තියෙන්නේ සහජයෙන් සහ සමාජ සම්මතයෙන් මිස නීතිය මගින් නොවන බව. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඩයිස් විසින් දක්වා තිබේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වැනි අලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා තුලින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සුරකීමට වැඩි නම්බුරුතාවයක් දක්වනවා කියලා. නමුත් අද ලෝකයේ දේශ බලද්දී අලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පවතින රටවල් පමණක් නොවේ ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් පවතින ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල්ද මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවන් සුරකීමට කටයුතු කරලා තියෙනවා. මීට උදාහරණ ලෙස දක්වන්න පුළුවන් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ක්‍රියාත්මක කරන මහජන සුබ සාධක නඩුකරය කියන විශේෂ ක්‍රමයකින් සංදේශ අධිකරණ බලයක් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක කරනවා. මේ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ලිපියක්
මෙම නඩුව සඳහා ප්‍රමාණවත්. එසේම පැමිණිලිකරු ලෙස පීඩාවට පත්වන අයට කිසිදු සම්බන්ධයක් නැති අයෙකුට උනත් මෙම නඩුව ඉදිරිපත් කරන්න පුළුවන්. මෙහිදී අදාළ පැමිණිලිකරු නඩුව ඔප්පු කිරීමේ භාරය දරන්නේ නැහැ. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නේ අධිකරණය විසින් පත් කළ විශේෂ කොමිෂන් සභාව. එසේම ඇමරිකාව සම්බන්ධයෙන් ගත්තොත් සුදු කළු ජාතීන් එකම පාසල්වල අධ්‍යයනය ලබන සම තත්ත්වයකට ගෙනීමට කටයුතු කරන ලද්දේ අධිකරණය විසින් ඒ බව බ්‍රවුන් ඉදිරි අධ්‍යාපන මණ්ඩලය කියන නඩුවේදී දක්වා තියෙනවා. මෙම ප්‍රවණතාවය ශ්‍රී ලංකාව තුළත් දක්නට ලැබෙනවා. ඒ සඳහා ශ්‍රියානි සිල්වා ඉදිරි පොලිස් පරීක්ෂක කොටුව පොලිසියකින් නඩුව උදාහරණ දක්වනවා. මෙහිදී අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ පුද්ගලයා වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් පෙනී සිටින්න පුළුවන් අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ පුද්ගලයාට හෝ ඔහුගේ නීතිඥවරයාට තමා ඔහු වෙනුවෙන් අදාළ මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කරන්න පුළුවන්. නමුත් මෙම නඩුවේදී අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරා ඔහුගේ ළඟම ඥාතියකට වුණත් අදාළ නඩුව ගොනු කිරීමේ හැකියාව පවතින බව. ඒ අනුව අපිට හොඳ ආකාරව පෙනී යනවා ඩයිසීගේ විසින් මෙලෙස ඉදිරිපත් කරන ලද නීති ආධිපත්‍ය කියන සංකල්පයේ මූලධර්ම තුනේ යම්කිසි විවේචනාත්මක පැතිකඩක් තියෙනවා කියලා. එසේම හොඳ ආකාරවම පෙනී යනවා මේ ඩයිසී විසින් ඉදිරිපත් කරන ලද මේ මූලධර්ම නීති ආධිපත්‍ය කියන මූලධර්මයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වලට තමයි අවධානය බොහෝ දුරට යොමු කරලා තියෙන්නේ. එමගින් ජනතාවගේ දිලිඳු බව ආර්ථික හා සමාජමය කරුණු යනාදී පිළිබඳව බොහෝ දුරට අවධානයක් යොමු නොකර තියෙන බව පෙනී යනවා. මෙම තත්ත්වයන් හමුවේ 1959 වසරේ දිල්ලියේදී රැස් වූ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සමුළුව විසින් තෙවන ලෝකයේ රටවල නීතිය බලය සුරක්ෂිත කිරීමට නම් ආර්ථික හා සමාජීය සංවර්ධනය අත්‍යවශ්‍ය බව අවධාරණය කළා. ඒ අනුව එම සමුළුවේදී ව්‍යවස්ථාදායක විධායක අධිකරණ සහ නීතිඥ වෘත්තියේ විශාල යුතුයකම් නීතිඥ වෘත්තියේ විශාල යුතුයකම් ප්‍රමාණයක් පැවරෙන බවත් ඔවුන් එහිදී පෙන්වා දුන්නා. ඒ සම්බන්ධව ඔවුන් ප්‍රධාන වශයෙන් වාර්තා 4ක් ඔස්සේ එළි දක්වමින් නීති ආධිපත්‍ය කියන සංකල්පය තවදුරටත් රටවල් ඔස්සේ ව්‍යාප්ත කිරීමට යොමු වී ඇති බව හොඳ ආකාරව පෙනී යනවා. ඒ අනුව පළවෙනි වාර්තාව වුණේ ව්‍යවස්ථාදායක හා නීති ආධිපත්‍ය කියන වාර්තාව. මෙහි දක්වා තිබේ මනුෂ්‍ය ගරුත්වය රැකෙන අන්දමින් ජීවත් විය හැකි පරිසරයක් සකසා පවත්වාගෙන යාමට අවශ්‍ය සිවිල් නිදහස මෙන්ම සමාජීය ආර්ථික අධ්‍යාපන සහ සංස්කෘතික යන ශේෂ්ත්‍රයන්ද ආරක්ෂා වන පරිදි පරිසරයක් මිනිසාට සකස් කර දිය යුතු බවයි. ඒ අනුව මෙහිදී ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කාර්යයන් ලෙස ඉදිරිපත් කළ තිබේ ව්‍යවස්ථාදායකයෝ උදෙසා නිදහස් ලෙස මැතිවරණ පැවැත්වීම, ව්‍යවස්ථාකරණයේ ව්‍යවස්ථාදායකයන් මතින් ඉටු කිරීම, අභිනියෝජිත ව්‍යවස්ථා මනා ලෙස පාලනය කිරීම, මූලික අයිතිවාසිකම් සුරකින අධිකරණ පද්ධතියක ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. ඒ අනුව අපිට මේ වගේ කරුණක් ඉදිරිපත් කිරීමේදී අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එනම් වර්තමානයේ පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ උදාහරණ දක්වන්න පුළුවන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙතරම් දුරට මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පය පිළිපැදලා තියෙනවද කියලා. ඒ අනුව බැලුවට පස්සේ අපේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 93 ව්‍යවස්ථාව අනුව ඡන්දය දීම නිදහස් සමානව සහ රහස්‍ය විය යුතු බව දන්වා තියෙනවා. ඒ සඳහා 14 වන පරිච්ඡේදය මගින් මැතිවරණ කොමිෂන් සභාව හඳුන්වලා දීලා තියෙනවා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආණ්ඩුව ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබෙන අතර ජනමත විචාරණයකදී ව්‍යවස්ථාදායක බලය ජනතාව වෙත ඍජුවම ලබා දීලා තියෙනවා. ඒ අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මෙම ව්‍යවස්ථාදායක හා නීති ආධිපත්‍ය කියන සංකල්පය යම් තාක් ප්‍රමාණයකට සුරකීම සඳහා යොමු වෙලා තියෙන බව හොඳ ආකාරවම පේනවා. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වෙනි ව්‍යවස්ථාව මගින් අතීතයට බලපාන නීති දෙක ඇතුළේ නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. එසේම 76 වෙනි ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුව හැර ව්‍යවස්ථාදායකයේ බලයන් ක්‍රියාත්මක කරන ආයතනයන් ඇති නොකළ යුතු බව දක්වා තිබ්බත් 76 දෙක මගින් හදිසි අවස්ථා නියෝග සෑදීමේ බලය
ජනාධිපතිවරයාට ලබා දීලා තියෙනවා. ඒ අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවීමෙන් මෙම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය යම් තාක් දුරට සීමා වීමක් අපිට දැක ගන්න පුළුවන්. එසේම 17 වන ව්‍යවස්ථාව මගින් යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකමක් කඩ වූ විට ගත යුතු ක්‍රියාමාර්ග දක්වලා තියෙනවා. තවද 126 වන ව්‍යවස්ථාව මගින් එලෙස යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් යම්කිසි පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් හෝ කඩ කිරීමට අත්‍යවශ්‍ය අවස්ථාවක් ඇති වූ විට ඒ පිළිබඳව විභාග කොට තීරණ ගැනීමේ තනිහා අනන්‍ය අධිකරණ බල ශ්‍රේෂ්ඨ අධිකරණ වෙත ලබා දීලා තියෙනවා. එසේම මෙලෙස මෙම සමුළුවේදී ඉදිරිපත් කරන ලද දෙවන වාර්තාව තමයි විධායකයා හා නීතියේ ආධිපත්‍ය. එමගින් විධායකයා මගින් බලතල අනිසිල්ස භාවිතයට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දිය යුතු බවත් රජය විසින් ජනතාවට ආර්ථික සුරක්ෂිතභාවය, සමාජ සුබ සාධනය, අධ්‍යාපනයේ දියුණුව තුළින් රට තුළ යහපත් සමාජ ආර්ථික තත්ත්වයක් පවත්වාගෙන යාමත් අවධාරණය කළ තිබ්බ ප්‍රධාන වශයෙන්. මේ සම්බන්ධව 1978 ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී විධායක සහ නීති ආධිපත්‍ය සැලකීමේදී 38 දෙක ව්‍යවස්ථාව යටතේ විධායකය වන ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා වන දෝෂාභියෝගය සඳහා ප්‍රතිපාදන සපයලා තියෙනවා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදය තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම මගින් විධායකයා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලිවම මඟ පෙන්වීමක් කරලා තියෙනවා. එසේම 35 එක ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාගේ මුක්තිය පිළිබඳවත් දක්වලා තියෙනවා. දිල්ලි නුවර රැස්වෙච්ච අන්තර්ජාතික නීතිවේදීන්ගේ සමුළුව මගින් ඉදිරිපත් කරන ලද තුන්වෙනි වාර්තාව තමයි අපරාධ ක්‍රියාවලිය හා නීතියේ අධිපත්‍ය. මෙහිදී අපරාධ වර්ධක සඳහා චෝදිත පුද්ගලයෙකුට ලැබිය යුතු අවම තත්වයන් ප්‍රධාන වශයෙන් නියම කරලා තියෙනවා. ඒ අනුව නීතිය නිශ්චිත විය යුතු බවත්, අතීතයේ බලපාන නීති නොමැති විය යුතු බවත්, නිදොස් බව පිළිබඳ පූර්ව නිගමනයක් තිබිය යුතු බව, අත්නෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, සිරභාරයේ රඳවා තබා ගැනීම පිළිබඳ බලතල සීමා කළ යුතුයි. එසේම තමාට එරෙහිව නැගුණු චෝදනා මොනවාදයි දැන ගැනීමට හා ඒවාට පිළිතුරු දීමට අයිතියක් තිබිය යුතුයි. නඩු විභාග සාධාරණ විය යුතු අතර ප්‍රසිද්ධියේ පැවැත්විය යුතුයි. අභියාචනා කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැවැත්විය යුතුයි යන කරුණු දක්වන්න පුළුවන්. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ විමසීමක් කළොත් අපරාධ ක්‍රියාවලිය සහ නීති ආධිපත්‍ය 13 වන ව්‍යවස්ථාව මගින් නීතියේ නිසි ක්‍රියාදාමයට අදාළ අයිතිවාසිකම් රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉහත මම සඳහන් කරලා අත්නෝමතික සිරභාරයට ගැනීම, රඳවා තබා ගැනීම, ඒ සෑම දෙයක් පිළිබඳවම එහි දක්වලා තියෙනවා. නමුත් ජාතීන්ගේ සම්මුතීන් අනුව සාපරාධී ක්‍රියාවක් හෝ නොකර ඇරීමක් වූ විට අතීතයට බලපාන ආකාරයේ දණ්ඩන නීතිවද පැනවිය හැකි බව ප්‍රධාන වශයෙන්ම එහිදී දක්වා තියෙනවා. අවසාන වශයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවනේ නීති ආධිපත්‍ය සහ අධිකරණ. මෙමගින් ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ බලපෑම් වලින් තොරව ස්වාධීන අධිකරණයක පැවැත්මත්, ස්වාධීන නීති වෘත්තියක පැවැත්මත්, එමගින් දුප්පත් පොහොසත් කිසිදු ભેදයක් නොමැතිව සෑම පුද්ගලයෙකුටම සාධාරණයක් ලැබිය යුතු බවත් වැදගත් කොට අවධාරණය කරලා තියෙනවා. ඒ පිළිබඳව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ විමසීමක් කළොත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වෙනි ව්‍යවස්ථාව අනුව අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරන් ජනාධිපතිවරයා අධිකාරී පත්‍රය මගින් පත් කරන අතර එම විනිසුරුවරයෙකු යථා පැවැත්මෙන් සිටින තාක්කල් ඉවත් කළ නොහැකි බව දක්වා තියෙනවා. තවද 116 වන ව්‍යවස්ථාව අනුව අධිකරණ කටයුතු වලට මැදිහත් වීම වරදක් ලෙස දක්වා තියෙනවා. මෙමගින් යම් තාක් දුරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කටයුතු කළ තියෙන බව හොඳින්ම පෙනී යනවා. ඒ අනුව මෙම වාර්තාව තුලින් වැදගත් කරුණු 4ක් ඉස්මතු වෙනවා. ඒකෙන් පළවෙනි කරුණ තමයි මිනිසාගේ පරමාර්ථය. කියන්නේ අරමුණු ඉටු කර ගැනීමට උපකාරී වීම රජයේ මෙහෙවර බව පෙන්වලා දීලා තියෙනවා.
එසේම දෙවන කාරණා තමයි ස්වාධීන අධිකරණයක පැවැත්ම හා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නා වූ විවිධ ක්‍රම දක්වලා තියෙනවා. එසේම මානවයාගේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට මිනිසාගේ නීත්‍යානුකූල පරමාර්ථ සපුරා ගැනීමට අවශ්‍ය ආර්ථික හා සංස්කෘතික තත්ත්වයන් ඇති කිරීම අවසාන වශයෙන් නීතිය හමුවේ දිලිඳු ජනතාව මුහුණ දෙන විෂමතා ඉවත් කිරීමට තුදුනෙන පරිදි ප්‍රමාණවත් නෛතික නියෝජනයක් ලබා දීමත් මෙම වාර්තා හරහා තහවුරු කරලා තියෙනවා. මේ පිළිබඳව මෙම පිබිදීම් පිළිබඳව 1960 දී ලාගෝසීදී අප්‍රිකානු රටවල පවතින නීති ආධිපත්‍ය ඇතැම් අංග මෙන්ම 1962 දී බ්‍රසීලයේ විධායක ක්‍රියා හා නීති ආධිපත්‍ය පිළිබඳව සවිස්තරාත්මක විමසුමක් සිදු කළා. අපි බලමු මෙම නීති ආධිපත්‍ය කියන සංකල්පය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශනය දෙස බැලීමේදී මොනම ආකාරයකට පැවතගෙන එනවද කියලා. ඒ අනුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේදී ජාතීන් අනුව පුද්ගලයන් වර්ගීකරණයකට ලක් කරා. ඒ අනුව මේ ඇත්තටම උක්ත සංකල්පයට පටහැනි. එසේම එම ව්‍යවස්ථාව යටතේදී තීරණය වෙච්ච ප්‍රසිද්ධ නඩු තීන්දුවක් තමයි රචන ඉදිරි ලියනගේ නඩුව. මෙහිදී බලතල බෙදීම, අතීතයේ බලපාන නීතීන් පුද්ගලයාට එරෙහිව හෝ අධිකරණ බලයේ සීමාවන් ලෙස හෝ පැනවීම නොහැකි බව, පාර්ලිමේන්තු පනත් අධිකරණ සමාලෝචනයෙන් ලක්වන බව අධිකරණය අවධාරණය කරා. ඇත්තටම මෙය නීති ආධිපත්‍ය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර නමුත් මූලික අයිතිවාසිකම් පිළිබඳ කිසිදු ප්‍රතිපාදනයක් සෝල්බරි ව්‍යවස්ථාව යටතේ දක්නට තිබුණේ නැහැ. මෙය නීති ආධිපත්‍ය කියන සංකල්පයට ඍණාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වුණා. එසේම අපි ඊළඟට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශනය දෙස බැලීමේදී තිබේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහිදී නීති ආධිපත්‍ය පිළිබඳ යොමු කිරීමේදී පාර්ලිමේන්තු පනත් පිළිබඳව අධිකරණ සමාලෝචන බලය ඉවත් කළා. අධිකරණ සේවා කොමිෂන් සභාව අවෝසි කළා. අධිකරණ කටයුතු වල මැදිහත් වීමට කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයකට මඟ සැලසුවා. එසේම මූලික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රතිපාදන ඇතුළත් වුවත් ඒක හුදෙක් ව්‍යවස්ථාමය සැරසිල්ලක් විතරයි. මන්ද මූලික අයිතිවාසිකම් කඩවූ විට ලබාගත යුතු ප්‍රතිකර්ම කිසිවක් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු උනේ නැහැ. නමුත් මූලික අයිතිවාසිකම් පිළිබඳව ලංකාවේ ප්‍රථම වරට ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තිබ්බේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී. එසේම පාර්ශවයන්ට ඒකපාර්ශ්විකව සිය දූර කාලය දික් කර ගැනීමට හැකියවීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අධිකරණ බලය සාමාන්‍ය අධිකාරිය වලින් ඉවත් කර තිබීමත් දැක ගන්න පුළුවන් වුණා. ඒ අනුව බලතල බෙදීමේ සංකල්පය නොසලකා හැර තිබීම හා 1972 ව්‍යවස්ථාව යටතේ සාපේක්ෂව නීති ආධිපත්‍යයට අඩු වැදගත්කමක් හිමි වී තිබීම අපිට දැක් ගන්න පුළුවන් ඒත් කියපු කරුණු අනුව. නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලද්දී 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා තරමක් දුරට නීති ආධිපත්‍ය කියන සංකල්පය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා තියෙනවා. එනම් මූලික අයිතිවාසිකම්, ජනමත විචාරණ, බලතල බෙදීම, අධිකරණ සේවා කොමිසම් පිහිටුවීම යන ආදී ධනාත්මක ලක්ෂණ රාශියක් ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙනවා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනාවු 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් කරා ස්වාධීන කොමිෂන් පත් කිරීම, වගකිය යුතු තනතුරු පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට අත්නෝමතික බලය සීමා කරා. ඒ අනුව ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙත් අනුමැතිය ලබා ගැනීම සිදු වුණා. ඒ වගේ වගකිය යුතු තනතුරු පත් කිරීමේදී විශේෂයෙන් ඉහළ අධිකරණ මිනිසුරන් පත් කිරීමට තිබූ අභිමතානුසාරී බලය ඉවත් වීම යනාදී දක්වන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයාට වැඩිකරුවන්ට සමාව දීමට ඇති බලතලත් අධික වියදම් සහිත වූ සහ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන යටපත් කරන මැතිවරණ ක්‍රමයන් යම් තාක් දුරට නීති ආධිපත්‍ය කියන සංකල්පයේ ඍණාත්මක බලපෑමක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ඇති කරලා තියෙනවා. එමෙන්ම අධික ලෙස නීති කටයුතු ප්‍රමාද වීම, ඊට පස්සේ අධිකරණ හා නීතිඥ වෘත්තියේ නීතිඥවරුන්ගේ දූෂිත ක්‍රියාවන්, පාර්ලිමේන්තු අකර්මණ්‍ය වීම, විධායකයා අකර්මණ්‍ය වීම සහ කාර්යක්ෂමව කටයුතු කිරීම යන ආදියත්
අන්තර් යනාදී මගිනුත් යම් තාක් ප්‍රමාණයකට නීති ආධිපත්‍ය යටපත් වීමට හේතු කාරණා වෙලා තියෙනවා. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සමස්තයක් ලෙස අනිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සැසඳීමේදී නීති ආධිපත්‍ය සුරකීමට බොහෝ සෙයින් කටයුතු කරලා තියෙනවා කියලා අපිට පෙනී යනවා. ඒ අනුව අදාළ විස්තරය මෙච්චරයි. මේක ගොනු කරලා හරියට ලියා ගන්න ඕන. අදාළ කාලයට සාමාන්‍යයෙන් අපිට පැය භාගයක වගේ කාලයක් තමයි ප්‍රශ්නික ලියන්න හම්බ වෙන්නේ. ඒ අතරේදී අපිට ලියන්න පුළුවන් හොඳම විදිහට අවශ්‍යම කරුණු විතරක් ගලපලා ලියන්න ඕන. අදාළ ප්‍රශ්නයට ගැලපීම තමයි ප්‍රධානම දේ. ප්‍රශ්නෙට අපි පාඩම් කරපු එක එහෙමම ලියලා හරියන්නේ නැහැ. ප්‍රශ්නෙට ගලපාගෙන තමයි ලියන්න ඕන. අවසානයේදී හොය ප්‍රශ්නෙට අදාළ කරන්න ඕන. වැඩිපුර පිටු ගානක් ලියන එක නෙමෙයි තියෙන්නේ. හරිම දේ හරියටම ලියන එක. අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ අදාළ විවස්ථාව අගන්ති ඒව ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි. එතකොට තමයි වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. අපි පාස් පේපර්ස් බලුවොත් 2019 ඔක්තෝබර් 1 වෙනි ප්‍රශ්නේ, 2019 අප්‍රේල් 5, 2018 ඔක්තෝබර් 5, 2018 අප්‍රේල් 3 යන ප්‍රශ්නවල නීති ආධිපත්‍ය කියන සංකල්පය ගැන අහලා තියෙනවා. ඒ කියන්නේ හැම අවුරුද්දකම වගේ නීති ආධිපත්‍ය ගැන අහනවා. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් වගේ බලාගත යුතු මාතෘකාවක් කියලා මම හිතනවා. එහෙනම් ස්තුතියි.